හරි දැන් ඊට පස්සේ මේ සෝඩියම් ක්ලෝරයිඩ් ඉන්නේ කොහොමද කියලා ගත්තොත් මෙයා සාමාන්‍ය පරිසරයේ ඉන්නේ මෙහෙමයි. හරිද? හිතන්න මෙතන සෝඩියම් ධන එකක් ඉන්නවා. මෙතන ක්ලෝරින් ඍණ කෙනෙක් ඉන්නවා කියලා. අපි කිව්වනේ මේ දෙන්න අතර ඇතිවන බන්ධනයක් අයනික බන්ධනයක් කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් මෙයා තනියෙන් ඉද්දි හරිද? කියන්නේ සාමාන්‍ය පරිසරයේ ඉන්නකොට සෝඩියම් තනි කෙනෙක් එක්ක නෙමෙයි. ක්ලෝරින් පරමාණු මෙහෙම ක්ලෝරින් ඍණ 6 දෙනෙක් එක්ක සෙට් වෙනවා. හරිද? ඒක මම මෙතන අඳින්න අමාරුයි මොකද ඒක 3D view එකක් කියලා. හරිද? මොකද වෙන්නේ? මෙයා මෙහෙම 6 දෙනෙක් එක්ක සෙට් වෙනවා. මේ ක්ලෝරින් එක්කෙනෙක් මොකද වෙන්නේ? එයාත් සෝඩියම් තව 6 දෙනෙක් එක්ක සෙට් වෙනවා. ඒ කියන්නේ මේ මේ ක්ලෝරින් උත් තව 6 දෙනෙක් එක්ක සෙට් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සෝඩියම් තව 6 දෙනෙක් එක්ක සෙට් වෙනවා. හරි දැන් තේරෙනවද? කියන්නේ මේ කට්ටියත් එහෙම ඔය විදිහට මොකද වෙන්නේ? එක සෝඩියම් එකක් 6 දෙනෙක් එක්ක සෙට් වෙනවා. එක ක්ලෝරින් එක තව 6 දෙනෙක් එක්ක සෙට් වෙනවා. ඉතින් ඔය විදිහට මේක මොකද වෙන්නේ? ලොකුම ලොකු අර අපි කියන්නේ ජාලයක් විතර තියෙනවා. ඔයාලගේ අච්චුකට බැලුවොත් ඒකේ තියෙනවා මෙන්න මේ කියන ජාලය පෙන්නලා අර 1 2 3 4 5 එහෙම කියලා දාලා තියෙන කතර සටන් පිටුයි ඉතල වලින් හරිද? එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔය විදිහට ලොකු කට්ටයක් එකට එකතු වෙලා ඉන්න හින්දා අපි මේවට කියනවා කැලිසක් කියලා. එතකොට අපි සාමාන්‍ය ලියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා වුණාට ඇත්ත පරිසරයේ මොකද වෙන්නේ? සෝඩියම් සහ ක්ලෝරයිඩ් කියන කට්ටිය ගොඩක් එකතු වෙලා හරිද ලොකුම ලොකු ජාලයක් හදනවා. ඒ හින්දා තමයි අපිට සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලුණුනේ හරිද ලුණු කැට විදිහට පේන්නේ ආන්ගේ හින්දා. හරි ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා හදන හින්දා ලොකුවට ලුණු කැට අපිට හොඳට පේනවා. හරිද? එතකොට ඒ කැටේ දිය කරපුවා මම මේකයි. හරිද අපිට මොකද වෙන්නේ? ඇත්ත කතාව දැන් මේ තියෙන්නේ ඇත්තටම කිව්වොත් දැන් මේ ඉන්නේ සම්පූර්ණ එකම ගත්තොත් මේ ඉන්නේ අපිට ලොකු ලුණු කැටයක්. හරිද? අපි මේවා වතුරට දැම්ම කියලා හිතන්න. ඔන්න මේවා අපි වතුරට දානවා. වතුර භාජනය ඇතුළේදී මොකද වෙන්නේ? මේ ආකර්ෂණ බල ඔක්කොම කැඩිලා ගිහිල්ලා සෝඩියම් ධන වෙනමයි. සෝඩියම් ධන කියන්නේ කිසිම බන්ධන හදන්නේ අර සෝඩියම් ධන ටික වෙනම ඉන්නවා. ක්ලෝරින් ඍණ ටික වෙනම ඉන්නවා. දැන් මෙතන මොකද වෙන්නේ? කට්ටිය සම්බන්ධ වෙලා නැහැනේ. වෙන වෙනම ඉන්නේ. ආන්ගේ හින්දා අපිට පේන්නේ නැතුව යනවා. තේරුණාද? ඒක තමයි ලුණු දිය කරපුවම අපිට පේන්නේ නැතුව යන්නේ එතනදී. මොකද ඒ කට්ටිය කැඩිලා බිඳිලා වෙන් වෙලා යනවා. හැබැයි සාමාන්‍ය අවස්ථාවේ ඉන්නකොට ඒ කට්ටිය ගොඩක් එකතු වෙලා හිතා ගන්න බැරි තරම් සෝඩියම් අයන සහ හිතා ගන්න බැරි තරම් ක්ලෝරයිඩ් අයන ගොඩක් එකතු වෙලා මොකද වෙන්නේ? ලොකුම ලොකු ජාලයක් හදලා තියෙනවා. ඒ ජාලය අපිට ඇහැට පේනවා. ඒක තමයි ලුණු කැටයක් කියලා කියන්නේ අපි. අපි ලුණු ස්පටිකයක් කියලා කියන්නේ. ඒක වතුරට දාපුවම ඒ බන්ධන ඔක්කොම ආකර්ෂණ බල ඔක්කොම කැඩිලා ගිහිල්ලා අයන වෙන වෙන හින්දා අපිට පේන්නේ නැතු යනවා. හරිද? ඒක තේරුණානේ. ඒ හින්දා මෙහෙම ගියාගමු. සාමාන්‍ය පරිසරයේදී සාමාන්‍ය පරිසරයේදී අයනික බන්ධන සැලකූ විට අයනික බන්ධන සැලකූ විට ධන ආයන සහ ඍණ ආයන ධන ආයන සහ ඍණ ආයන ධන ආයන සහ ඍණ ආයන වෙනත් ධන සහ ඍණ ආයන සමග වෙනත් ධන සහ ඍණ ආයන සමග
වෙනත් ධන සහ ඍණායන සමග වෙනත් ධන සහ ඍණායන උඩින් එක දාලා රාශියක් සමග වෙනත් ධන සහ ඍණායන රාශියක් සමග ආකර්ෂණ බලය ඇති කරගන්න. එම නිසා අයනික බන්ධන සෑදූ සංයෝග එම නිසා අයනික බන්ධන සෑදූ සංයෝග ජාලයක්සේ ඇලේරක් ස්පටිකයක් ලෙස ජාලයක් ඇලේරක් ස්පටිකයක් ලෙස පිහිටයි. ස්පටිකයක් ලෙස පිහිටයි. මේවා අයනික දැලිස් නම් වේ. මේවා අයනික දැලිස් නම් වේ. අයනික දැලිස් නම් වේ. සංයෝගයෙන් සංයෝගයට දැලිසේ ත්‍රිමාණ හැඩය වෙනස් විය හැක. දැලිසේ ත්‍රිමාණ හැඩය වෙනස් විය හැක. අපි දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ගැන කතා කරමු. මේ ඉන්නේ සෝඩියම් ධන අනිත් මතක තියාගන්න මෙතනදී ඉන්නේ සෝඩියම් පරමාණුව නෙමෙයි හොඳේ සෝඩියම් ධන ආයනය. මෙතනදී ඉන්නේ ක්ලෝරින් පරමාණුව නෙමෙයි ක්ලෝරයිඩ් කියන අයනය. නැත්නම් ක්ලෝරින් ඍණ අයනය. මොකද වෙන්නේ මෙයාලා ඇත්තටම බැලුවොත් ඉන්නේ මේ ත්‍රිමාල වඳිනවා නම් මම හරිද මෙතන ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම උඩටත් අදින්න වෙනවා මට. සෝඩියම් පරමාණුවක් ඉන්නවා නම් මෙතන එයා වටේට උඩින් එකයි යටින් එකයි පැති හතරෙන් මේ තියෙන්නේ. හරිද? පැති හතර මේ ත්‍රිමාණව බලන්න ඕනේ. පැති හතරෙන් තියෙනවා. ඊට පස්සේ මේ ක්ලෝරින් පරමාණු එක ගත්තොත් එයාගේ යටින් එකයි උඩින් එකයි තියෙනවා. ඊට පස්සේ මෙයාගේ පැති හතරට තියෙන එක. ඒක මෙතනින් එකයි, මෙතනින් එකයි, මෙතනින් එකයි, මෙහෙට එකයි. ඉතින් මෙතන ගත්තොත් මේ පරමාණු ගත්තොත් මෙයා ඉන්න උඩින් තව එකක් ඉන්න ඕනේ යටින්. මෙයා දින ගන්න තේරෙනවද නැද්ද කියන එක ඉන්න හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ මෙයාගේ ගත්තොත් තව ඉන්න ඕනේ මේ පැත්තට තව එකක් එනවා මෙහෙම. තව හරහට එන්න ඕනේ මෙහෙම. දැන් මොකද වෙන්නේ අපි මේ ක්ලෝරින් පරමාණු සලකුවොත් ඔන්න උඩින් ඉන්නවා මෙයා එක සෙට් වෙනවා. පැත්තෙන් ඉන්න මෙයා එක සෙට් වෙනවා. ඊට අමතරව තව එකක් ඉන්න ඕනේ මෙහාට. තව එකක් යන්න ඕනේ අරහෙට. ඊට අමතරව මොකද වෙන්නේ? තව යටට එකක් එන්න ඕනේ. හරිද? තේරෙනවද මේක? අන්ද view එක. එතකොට මේ බන්ධන සම්බන්ධ කරොත් මෙයා එක සෙට් වෙනවා. හරිද? මේ විදිහට දිගට යනවා මේක ඉවරයක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් මේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් වලදී එතකොට වෙන සංයෝගයක් ගත්තොත් එහෙම අපි බලමු පොතේම තියෙන උදාහරණයක් ගත්තොත් එහෙම
ලිතියම් ඔක්සයිඩ් ඊට පස්සේ මැග්නීසියම් සල්ෆයිඩ් වගේ එකක් ගත්තොත් මොකද වෙන්නේ? හැඩය වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේ හැඩය හරියට කොහොමද කියලා. වෙනස් වෙන්න ඉඩ ගඩක් තියෙනවා. කොහොම හරි මේ හැම එකක්ම ඉන්නේ මොකද වෙන්නේ මේ වගේ ලොකු දැඩිසක් විදිහට සාමාන්‍ය අවස්ථාවේ. මේ කඳින්න ඉදිලි වෙන්නේ නැති වෙයි. ඒ හින්දා අඳින්න යන්න ඕනේ නැහැ. හරිද? පොතේ පින්තූරේ තියෙන 10.7 රූපය කියලා තියෙන ලියා ගන්නකො එතන. එතකොට හරිනේ. මේක අඳින්න ගියොත් එහෙම අච්චාරුවක් වෙනවා. 10.7 රූපේ. හරි. ඊළඟට ඔයාලට මතකද තුන්වෙනි පාඩමේ කියලා දුන්නා මෙන්න මේ වගේ දේවල් ටිකක් ගන්න. කාබනේට්. මෙන්න මෙහෙම සෙට් එකක්. මේවට අපි මොනවද කිව්වේ? අයන කණ්ඩක කියලා. හරිද? අරවා මොනවද? දැන් පරමාණුක අයන කිව්වොත් එහෙම පරමාණුකින් විතරක් හැදිච්ච. මොනවද? අපි දැන් කතා කරමු සෝඩියම් දාන්න. ක්ලෝරයිඩ්. ඊට පස්සේ සල්ෆර් ඉන්න දෙක. තව ගත්තොත් මැග්නීසියම් ධන දෙක. මෙයාලා මොකද වෙන්නේ? තනි පරමාණුවක් විතරයි ඉන්නේ අයනයක් තියෙන. මොකක් හරි ආරෝපණය. අයනයක් කියන්නේ ආරෝපණයක් තියෙන පරමාණුවක් මොකද වෙන්නේ? පරමාණුක අයනයක් වඩපත් වෙනවා. එනිකම් අපි අයනයක් කියලා කියනවා. හිතන්න තවත් සෙට් එකක් ඉන්නවා පරමාණු සෙට් එකක් එකතු වෙලා මොකද වෙන්නේ? ඒ සෙට් එකටම තියෙන තනි ආරෝපණය. SO4 කියන්නේ සල්ෆර් එකක් එක්ක ඔක්සිජන් හතරක් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ සමස්තයකටම තියෙනවා ඍණ දෙකක ආරෝපණයක්. හැබැයි අපි එහෙම වරහන් දාන්න යන්නේ නැහැ එතනදී. SO4 ඍණ දෙක. ඊට පස්සේ කාබනේට් කියලා කියන්නේ කාබන් එකක් එක්ක ඔක්සිජන් පරමාණු තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙන විදිහ හින්දා ඍණ දෙක ආරෝපණයක් වෙනවා. ඊට පස්සේ ඇමෝනියම් කියලා ගත්තොත් එහෙම මොකද වෙන්නේ? නයිට්‍රජන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු හතරක් සෙට් වෙලා තියෙනවා. ඒ සෙට් වෙච්ච විදිහින්ද මෙයාට ධන ආරෝපණයක් එනවා. එතකොට මේ විදිහට මොකක් හරි ධන හරි ඍණ හරි ආරෝපණයක් තියෙන මූලද්‍රව්‍ය සෙට් එකකින් එකතු වෙච්ච සංයෝගයක් වගේ එකට අපි කියනවා කණ්ඩකයක් කියලා. හරිද? එතකොට මට පෙන්වන්න ඕනේ මොකද්ද? අයනික බන්ධන කියන එක ඇති වෙන්න පුළුවන් එකක් මේ පරමාණුක අයන අතරම. අපි දැන් කතා කරා වගේ මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. අනිත් එක පරමාණුක අයන සහ අයන කණ්ඩක අතර ඇති වෙන්න පුළුවන්. ඒ තුන්වෙනි අවස්ථාව අයන කණ්ඩක අයන කණ්ඩක අතරම ඇති වෙන්න පුළුවන්. උදාහරණ ගත්තොත් මෙතනින් දාන්නම්. පළවෙනි අවස්ථාව පරමාණුක අයන අතර. මොනවද උදාහරණේ? සෝඩියම් ධන ධන අපි පරමාණුක අයන එකපාරට කියමුකෝ ක්ලෝරින් ඍණ. අදනවා අපි ඉගෙන ගත්ත සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? තව උදාහරණයක් ගමු. මැග්නීසියම් ධන දෙක ධන ගමු ක්ලෝරයිඩ්. මොකද වෙන්නේ? හදනවා Mg2 මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඇයි මේ දෙක ආවේ කියන එක තියෙනවා තුන්වෙනි පාඩමේ. හරිද? සංයෝග ලියන එක කියලා තියෙන්නේ. එතකොට මෙතනදී මොකද උනේ? පරමාණුක අයන අතරමයි මේ කියන සම්බන්ධය ඇති වුනේ. දෙවෙනි අවස්ථාව එකක් සංකීර්ණ එකක් පරමාණුක අයන හා
අයන කණ්ඩක අතර මොනවද ගත්තොත් අපි සෝඩියම් ධන එක්ක අපි ගමු කාබනේට් එකතු වුණොත් මම පරමාණු අයන එකපාරටකින් අයන කණ්ඩක එකපාරට ගන්නවා හම්බෙනවා අපිට සෝඩියම් කාබනේට් හරිද අපි ගත්තොත් එහෙම ඇමෝනියම් sorry ඇමෝනියම් ධන කියන අයන කණ්ඩකයක් එක්ක අපි ගත්තොත් ක්ලෝරයිඩ් ආවොත් හැදෙනවා මොකක්ද ඇමෝනියම් ක්ලෝරයිඩ් තවත් එකක් කියන්නම් අපි ඇමෝනියම් එක්ක සල්ෆයිඩ් ආවොත් මේ දෙක හැදෙනවා ඇමෝනියම් සල්ෆයිඩ් ඊළඟට තුන්වෙනි අවස්ථාව මොකද්ද පරමාණුක ඛණ්ඩ අයන ඛණ්ඩක අතර ඇමෝනියම් ධන එක්ක කාබනේට් එකතු වුණොත් අපිට හම්බ වෙනවා ඇමෝනියම් කාබනේට් ඇමෝනියම් ධන එක්ක නයිට්‍රේට් කෙනෙක් කෙන එකතු වුණොත් අපිට හම්බ වෙනවා ඇමෝනියම් නයිට්‍රේට් හරිද ඒතර මේවා සංයෝග ලියන විදිහට මම කලින් පාඩමේ කියලා දුන්නා මම ආයෙත් මතක් කරේ ඒකයි අදිසරණියක් මේ ආසන කඩාවත් වෙනවා වගේ තේරෙනවා නම් ඒ පාඩම ආයෙ බලන්න සංයෝග ලියන්නේ කොහොමද කියන එක මෙයා එන්න තියෙනකොට සංයුක්ත මාර්ග කරන ඒවා එහෙම ඒතර මට මෙතන තිබෙන්නන්න ඕන මොකද්ද සංයෝග ලියන එක නෙමෙයි මේකේ නායනික බන්ධ නැති වෙන්න පුළුවන් විදි තුනක් තියෙනවා එකක් පරමාණුක අයන අතරම ඇති වෙලා දෙවෙනක පරමාණුක අයනයි ඛණ්ඩකයි අතර සෙට් වෙලා තුන්වෙනි අවස්ථාව අයන ඛණ්ඩක අතරම සෙට් වෙලා